ආයතන සයෙන් ගන්නා සෑම අරමුණක් තව ප්‍රශ්නයක් සමගම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදුවන බව මගේ අවබෝධයයි. ඒ නිවැරදි නම් ඒක හරි. පරිච්ඡ මොකද ආයතනයක් වශයෙන් ආයතනයකින් ගන්නවා කියලා කිව්වහම හොඳින් තේරුම් ගන්න ඕනේ. ආයතනේ තෝරාගෙන ඉන්නවා හැබැයි ඉස්සෙල්ලා. මේ කතාව හරි කතාව තේරුම් ගන්නත් කියන්නේ කියලා ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. ආයතන සයෙන් ගන්නා සෑම අරමුණක් සමගම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වෙනවා. දැන් ආයතන 6 කිව්වහම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන කියලා හදාගත්ත ආයතන 6. ගත්තොත් යම් කිසි අරමුණක්. ඒකෙන් හට ගන්නවා අවිද්‍යාවෙන් හටගත්ත සංඛාර. ඊට කුල හිතුවක් කිව්වොත් කොළො අවිද්‍යා පත්‍ය සංඛාරා නැවතත් ගොඩනැගෙනවා. ඇහැ ආයතනයක් කියලා ගත්තොත් එහෙම හරියන්නේ නැහැ. ඇහැ ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය ඉන්ද්‍රියක්, දිව ඉන්ද්‍රියක්, කය ඉන්ද්‍රියක්, මන ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය ආයතන බවට පත් කරන්නේ අවිද්‍යාව තුළින් බහැගු වැඩ පිළිවෙලකට ගෝචර කළොත්. එතකොටයි ඒක ආයතනයක් වෙන්නේ. ඒක අවිද්‍යා පත්‍ය කියලා ඉතින් ඉන්නේ අවිද්‍යා සහගත සලආයතනයක් වෙන්නේ. ඒ බඳු ආයතනයකින් යම් කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ පස්සේ යනවා නම් අවිද්‍යා සහගත නිගමනයමයි යන්නේ. එතකොට වෙන සංකාරයක් තියෙනවා නම් ඒ පරිත්‍යාගපන්න සංකාරයේ දුකට හේතු වෙනවා. ඔබ ඉතලා තෝරාගෙන ඉන්න ඕනේ. එම පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ ආයතන හරහා සකස් වන සිතක භව ජාති ජරා මරණ සකස් වෙන ආකාරය පාදලා දෙන්න කියලා මේ කියනවා. දැන් අපි දකින්නේ මුලදීම පටන් ගන්නකොට මොකද සලආයතන හට ගන්න හැටි. ඒතකොට සලආයතන වලින් හට ගන්න හැටි කොහොමද? අර අපි ඉස්සෙල්ලා කිව්ව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර ගොඩනැගිලා. ඒ කියන්නේ මේ ලෝකේ වටිනවා. නිත්‍යයි සපයි ආත්මා කියන දෘෂ්ටියකින් බැහැලා. ඒ බඳු වන්නා වූ අවිද්‍යාව මුල් කරගෙන යම් කිසි ඒ දේ පරිහරණය කරන්න ඒකේ බැහැගෙන හිටින්න. හිතනවා නම් කියනවා නම් කරනවා නම් යම් කිසි කටයුත්තක්. අවිද්‍යාව පත්‍ය සංඛාරා ගොඩනැගි. එතකොට ඒ ගොඩනැගෙන සංඛාරය ආහාර කරගෙන සංඛාර ප්‍රත්‍ය කරගෙන කහට ගැන්නුණු මනසක් ගොඩනැගෙන සංඛාර පත්‍ය විඥානක්. එතකොට මොකද වෙන්නේ? විඥාන පත්‍ය නාම රූපං කියලා. අන්නේ හටගත් විඥාණයට නාම රූප වැහ ගන්න. ඒ කියන්නේ ආසා කරන ලෝකයේ හොඳයි කියන ලෝක ආස්වාදයේ හේතුකාරක වෙන ඒ බඳු දෘෂ්ටියකින් ගත්ත මේ ලෝකෙ තිබෙනා යම් යම් දේවල් නැද්ද? ඒ සියලුම දේවල් ඒකේ වැහ ගන්න පටන් ගන්නවා. රූපාකාර බහිනවා. නිමිති උද්දේශ ආදි වශයෙන් ගත්ත මේ බාහිර ලෝකයේ ඒ හැම දෙයක්ම මේක බහින්න පටන් ගන්නවා. එතකොට ඒවට ආයතන කරගෙන තමයි අසකන දිවනාසී ඉන්ද්‍රිය වශයෙන් නිදහස්ව තියෙන්නේ. ආයතන සලආයතන බවටපත් වෙනවා. අවිද්‍යාව සහගත ආයතන බවටපත් වෙනවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? සලආයතන පත්‍ය පස්සෝ කියලා ලෝකයේ සමග බැඳෙන සංස්පර්ශයක් හට ගන්නවා. ඇහෙන් ගත්තනම් චක්කු සංපස්සයක් වෙනවා, කනින් ගත්තනම් සෝත සංපස්සයක්, නාසයෙන් ගත්තනම් ගාන සංපස්සයක්, දිවෙන් ගත්තනම් જીවහා සංපස්සයක්, කයින් ගත්තනම් කාය සංපස්සයක්, මනෙන් ගත්තනම් මනෝ සංපස්සයක් කියන මෙන්න මේ ස්පර්ශ හට ගන්නවා සංස්පර්ශ. එතකොට මොකද වෙන්නේ? පසපාත්‍ය වේදනා කියන સિદ્ધාන්තය. ඇහෙන් ගත්ත එක චක්කු සංපස්සේ සංපස්සේජා වේදනා ගොඩනගනවා. සංස්පර්ශයෙන් ජනිත වුණ වේදනා. වේදනා කියව පළියෙන්නේ මෙතන හිත වෙන්නේ නැහැ. වේදනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකය. දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය තිබුණාට නිවන්ට බාධකයක් නැහැ. දැනෙන ස්වභාවය සසර ගමනේ ගෙනියන්නේ නැහැ. එහෙනම් මොකද්ද? මොන වේදනාවද ගෙනියන්නේ සසර ගමට හේතු වෙන්නේ? සංස්පර්ශයේ හේවත් අවිද්‍යාව සමග වේදනාව විස්පර්ශයෙන් ගොඩනැගෙන යම් වේදනාවක් ඇති. ඒකට කියනවා සංස්පර්ශයෙන් ජනිත වෙච්ච වේදනාව. අන්න ඒක සසර ගමන්ට අයිති. වේදනා පත්‍ය තණ්හා. දැන් ආයතන හරහා සකස් වෙන ආකාරය මේ පිළිදි. ඒතර මොකද වෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාව එක තමයි ඒක උඩ නැගෙන්නේ. තණ්හා පත්‍ය උපාදාන කියලා කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අවිජ්ජා උපාදාන කියලා කිව්වා. ඔය ආකාරයෙන් චන්දරාගයේ මුල් කරගෙන ලෝකෙට බැඳෙන්නා වූ බැඳීමක් හට ගන්නවා. උපාදාන පත්‍ය භව කියලා කාම භව, රූප භව, අරූප භව කියන මේවටයි තියෙන භවයක් හට ගන්නවා. අන්න භව පත්‍ය ජාති කියලා ඊට අනුකූල වන්නා වූ ජාතියක්, කාම ජාතියක් හෝ රූප භවයක රූප ජාතියක් හෝ අරූප භවයක ගැලපෙන අරූප ජාතියක් හෝ කියන
ලෝකේ කොතරයි පැවැත්මේ જાතියක් හටගන්නවා. જાතියක් ගොඩනැගුණා නම් ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති જાතියක් මේ ලෝකෙට අයිති නෑ. ලෝකෙ තියෙන සියල්ලම ඔකට අයිති. එහෙනම් ජරා මරණ වලටපත් වෙන්නේ. දැන් තේරෙනවා භව જાති ජරා මරණ විතරක් නෙවෙයි. පිට උල ඉඳලාම කියුණා දැන් සලායතන වලින් ධම්ම ජරා මරණ කියන කම් විත්ත සිද්ධිය සකස් වෙච්ච හැටි. ඔය ක්‍රමයට සකස් වෙන්නේ. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ මොහොතක් පාසා සිදුවන ක්‍රියාවලිය මොහොතක් පාසා සිදුවන විට නාම රූපත්‍ය සලායතන වන්තන පැහැදිලි නෑ කියලා අපේ. පටිච්ච සමුප්පාදයේ කියනකොට පටිච්ච සමුප්පාදයේ තියෙන ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදයේ එක. සසර ගමනට හිතින පරිසන්දි ඇති කිරීමට වෙන්න පටිච්ච සමුප්පාදයේ තව එකක්. මේ දෙක එකට පටලවා ගත්තොත් එහෙම කවදාවත් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න බැරුව යනවා. යම් කෙනෙක් මලහට පස්සේ මතු උපතක් හට ගන්නකම් ඒකට හේතුකාරක ගොඩ නැගිලා ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙලා යලි જાතියක් හටගෙන ඒකත් ජරා මරණයටපත් වෙලා ශෝක පරිදේවන්ට ගොදුරු වෙන තැන දෙනකම් පෙන්නපු සම්පීඩනය කරපු පරිච්ඡේදෝපාදයක් තියෙනවා. මේක පරිච්ඡේදෝපාදය. ඒ පරිච්ඡේදෝපාද තමයි කෙනෙක් මලාට පස්සේ යම් කිසි තියෙන උත්පත්තියක් ලබනකම් සිද්ධ වෙන ක්‍රියාදාමයේ විග්‍රහ කරලා දෙන්නේ. ඒ පරිච්ඡේදෝපාදයේ නෙවෙයි ප්‍රවෘත්ති පරිච්ඡේදෝපාදය කියන්නේ. මොහොතක් පාසා සිද්ධ වෙන්නා වූ පරිච්ඡේදෝපාන ක්‍රියාවලියක් තියෙනවා. අතන භවපත්‍ය ಜಾති කියලා පෙන්වන්නේ මේ මිනිස් જાතිය ඉඳලා මැරිලා ගිහලා මේකෙන් ගිහි තිරිසන් જાතියක උපන්න නම් ඒ જાතිය භවපත්‍ය જાති කියලා එතන විග්‍රහ කරනවා. කෙනෙක් මැරිලා උපතක් පෙන්නන සම්බන්ධ කරලා පෙන්නන පරිච්ඡේදෝපාද ක්‍රියාදාමය ඒ පෙන්නන. දැන් මෙතන පෙන්නන්නේ ප්‍රවෘත්ති જાති. මිනිහා මිනිහෙක් වශයෙන් ඉන්නවා. මිනිස් තිරිසනෙක් වගේ වැඩ කරන වෙලාවක් තියෙනවා. ඒලාට මිනිහා මිනිස් තිරිසනෙක්. එන්න එක જાතියක් මිනිස්සු ඉඳගෙන මේ කය තියාගෙන ලබන જાතිය. මිනිහා මිනිහෙක් වශයෙන් ඉඳගෙන දිව්‍යමය වැඩ කොටසක් කරනවා ලෝකෙට යහපත වෙයි. ඒතර මිනිහා මිනිස් කය මින මිනිස් දෙවියෙක්. මෙන්න මේවට කියනවා සම්මත જાති. ඒ වගේ මිනිහා මිනිස් කයෙන්ම ඉඳගෙන මිනිස් මනසක් තියාගෙන ඉඳලා දූත්‍ය වූ නින්දිත වූ හොරකමට පටන් ගත්තා. මිනිස් හොරේ. හොරා බහුකුසේ උපන්නේ නැහැ. හොරකම් කරලායි හොරා බිහිවුනේ. හොරගම් කිරීමේ ධර්මතාවය අතුරු කරන උඩ හොරා කිව්වා. අනේ මිනිස් හොරෙක් හැදිච්ච හැටි. ජඩ වැඩ කියලා කොටසක් තියෙනවා. නීච වැඩ කොටස. මිනිස් කයෙම ඉඳගෙන මිනිස් හිතකින් උපායක ජඩ වැඩ කරන්න පටන් ගත්තොත් ඒ හේතු කොටගෙන උට විලෝදීව ජඩයා තියෙනවා. මව්කුසෙන් ජඩේක උපන්නේ නැහැ. ළමයෙක් උපන්. ජඩ වැඩ කළා ජඩයාගේ නම හදාගත්තා. හොරා කියලා නම හදාගත්තා. මංකොල්ල කන වැඩ කරනවා. ඒ හේතුවෙන් ඔහුට මංකොල්ල කාර්යය තියෙනවා. වීමට ඇබ්බැහි වෙනවා. ඒ මිනිහට බේබද්දා කියනවා. බේබද්දා මව්කුසෙන් උපන්නේ නැහැ. එහෙනම් ඒ පටිච්චසමුපාදය මොකක්ද? ඔන්න ඔකට කියනවා මෙලොව ಜಾති හට ගන්න පටිච්චසමුපාද. මේ තව පටිච්චසමුපාද. හැම જાතියක්ම පටිච්චසමුප්පන්නයි කියෝ ඔකයි. එහෙනම් හොරා මංකොල්ල කාර්යය, බේබද්දා, ගුණවතා, සදහැවතා, ඥානවන්තය මේ ඔක්කොම මව්කුසෙන් උපන්නේව නෙවෙයි. මෙලෝඩි තමන් විසින් කරන හොඳ හෝ නරක ක්‍රියාපටිපාටියක් තුලින් ගොඩ නැගෙන්නා වූ જાතියක් තියෙනවා ප්‍රවෘත්ති જાතිය කියලා. මෙන්න මේක පරිත්‍යාගපාද ක්‍රමයක ඔබ විසඳ ගන්න ඕනේ. මේක. මෙන්න මේ පරිත්‍යාගපාදේ දන්නේ නැත්නම් නිවන් දකින්න තපහසුයි කියලා පෙන්නලා තියෙනවා දේශනාවක පෙන්නලා තියෙනවා. මෙලෝ જાති හට ගන්න පරිත්‍යාගපාදේ දකින්න ඕනේ. ඉදම් පච්චේතා පරිත්‍යාගපාදේ කියන්නේ ඕක. මේ ප්‍රත්‍යයෙන් මේ ඵලෙ ලැබෙනවා. මෙන්න මේ හේතුව කටයුතු වෙන මෙන්න මේ தත්ත්වයටයිපත් වෙන්නේ. අන්න එහෙම දකින්න පුළුවන් මැරිලා ගිහින් උපදින જાතිය නෙමෙයි ජීවත් වෙලා ඉන්න මනුස්සයාට ජීවත් වෙලා ඉන්න කාලය තුල දකින්න තියෙන පරිත්‍යාගපාද ක්‍රමය ඕකයි. ඒ තව පරිත්‍යාගපාද ක්‍රමය. පරිත්‍යාගපාදේ මහා සාගරයක් වගේ කිව්වේ ඒකයි. එකක් නෙමෙයි මේ තියෙන්නේ. අද මේක වැහිලා තියෙන නිසා එකකට පෙන්නපු වචන පද 12න් එක ආකාරයක් පෙන්වන්න විතරක් අරගෙන ඒ සීමා ඉක්මව පරිත්‍යාගපාදය ගැන කතා කරන්නත් බයයි. ඒ කියන පරිත්‍යාගපාදී තෝරා ගන්න ගලපලක් නෑ. නැගි මහා පැටිල්ලා කරේනේ තියෙන්නේ. නමුත් පරිත්‍යාගපාදී තෝරා ගන්නකම් ධර්මයේ අතාරින් තෝරා ගන්නත් බෑ. ඔබ දකින්න ඕක. එතකොට නාම රූපත්‍ය සලආයතන වෙන හැටි. පැහැදිලි නෑ කියලා පෙන්නනවා. දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන.
දැන් ඔක පොඩ්ඩක් බලන්න. දැන් අපි ඇස කන දිව නාසය ශරීරය මන ඉන්ද්‍රිය මිසක් ආයතන නෙමෙයි කිය. ආගන්තුක උපක්ලේශයන් ඒකේ වැහැලා. ඒ තුලින් ගොඩ නැගෙන පටන් ගත්තොත් ඊට අනුකූලව ඇහැ ඊට අනුකූල ආයතනයක් වෙනවා. රාගයෙන් කටයුතු කරන්න පටන් ගත්තොත් ඇහැ රාගයට මුල් වෙච්ච චක්ක ආයතනයක් වෙනවා. කන රාගයට මුල් වෙච්ච සෝත ආයතනයක් වෙනවා. නාසය රාගයට මුල් වෙච්ච ගන්ධ ආයතනයක් වෙනවා. දිව රාගයට මුල් වෙච්ච රස ආයතනයක් වෙනවා. කය රාගයට මුල් වෙච්ච ස්පර්ශ ආයතනයක් වෙනවා. මන රාගයට මුල් වෙච්ච මන ආයතනයක් වෙනවා. අන්න ආයතන වෙන හැටි. ඉන්ද්‍රිය ආයතනයක් වෙච්ච හැටි රාගය මුල් කරගෙන. ද්වේෂයටත් ඒ වගේ. මෝහයටත් ඒ වගේ. මේ රාගයට මුල් වෙච්ච, ද්වේෂයට මුල් වෙච්ච, මෝහයට මුල් වෙච්ච යම් ආයතනයක් තියෙනවාද? අන්නේ ආයතනේ තියෙන තාක්කල් සලආයතන පත්‍ය පස්සෝ කියලා ඉන්නේ. රාගයෙන් නම් ආයතනයකට රාග සම්පස්සයක් තමයි හම්බ වෙන්නේ. ඒ චක්ක ආයතන පත්‍ය චක්ක සම්පස්ස. සලආයතන පත්‍ය පස්සෝ කියන්නේ ඇහැට දාලා බැලුවොත් කොහොමද? සලආයතන එක සැරේ කාටවත් හටගන්නේ මූල චක්‍රයේදී තියෙන පොදු චක්‍රය. නාම රූප පත්‍ය සලආයතන කියලා. ආයතන හයක් එක සැරේ එක මිනිසියෙකුට පිළිදන්නේ නැහැ. එහෙනම් මිනිසයා ජීවත් වෙන්නේ කොතනද? අපිට පේනවා මහා චක්‍ර රවුමත් තුළ එක සැරේ අහන, එක සැරේ බලන, එක සැරේ ගඳ සුවඳ දැනගන්න, එක සැරේ රස දැනගන්න, එක සැරේ ස්පර්ශ දැනගන්න, එක ඔක්කොම හිතන්න පුළුවන්. මේ જાතියකේ තමයි මේ සත්‍යය කියලා අපි හිතායි. ඒ අධිවේගයෙන් ක්‍රියාත්මක වෙන මානසිකත්වයේ සහිත මේ ඉන්ද්‍රිය, මේ අසකන ආදී පංචේන්ද්‍රියන්ට සම්බන්ධලා ක්‍රියාත්මක වෙලා අරමුණු ගන්නකොට අධිවේගයෙන් අපිට පේන්නේ නැහැ මේ එකින් එක වෙනේනමයි අරමුණු ගත්තේ. එකක් අරමුණු ගන්න විලාට අනික අරමුණු ගන්නෙ නැහැ. එහෙනම් සත්වයා ජීවත් වෙන්නේ එක මොහොතක එක මාත්‍රයක විතරයි කියලා. සත්වයා ජීවත් වෙන මාත්‍රේ තේරුම් ගත්තේ නැහැ ධර්මයේ දැක්කේ නැති නිසා. පරිත්‍යාගපන්නව ධර්මයේ දැක්කන දැනගන්නවා. බලන වෙලාවට බැලීමේ විඥානයේ මිසක් තව විඥානයක් නැහැ. අදි වේගවත්ව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නිසා තත්පරයකට කෝටි ලක්ෂ වාරයක් මේ විඥාන අරමුණු එකිනෙකට පරිවර්තනය වෙන නිසා අපිට පේන්නේ බලන වෙලාවටම අපිට අහන්නත් පුළුවන්. ගඳ සුවඳ දැනගන්නත් පුළුවන්. බලන ගමන් අහන ගමන් ගඳ සුවඳ දැනගන්න ගමන් රස විඳින්නත් පුළුවන්. ඒ හතරම කරන ගමන් ස්පර්ශය ලබන්න පුළුවන් කියලා හැවටෙනවා. යම්කිසි ආයතන යම්කිසි ඉන්ද්‍රියක යමක් අරමුණු කරනවාද? ඒ අරමුණු කරන ඒ මොහොතේ එච්චරයි තියෙන්නේ. එන චක්කු විඥානේ නැගිච්ච මොහොතක වෙන එකම විඥානයක්වත් නැහැ. හේතුඵලයේ වශයෙන් නැගින එච්චරයි තියෙන්නේ. විඥානේ ඔච්චරයි. ඒකත් ආ විග්‍රහ කරලා යනවා. චක්කු විඥානේ සම්පරිච්ඡන කියන අවස්ථාවට එනකොට ඒක පිළිගන්න හිත විතර. තව හිතක් නෑ. චිත්තක්ෂණේ ඔච්චරයි. ඊට පස්සේ ඒක තීරණය කරනකොට සම්තීර්ණ හිත විතරයි. තව චිත්තක්ෂණයක්වත් තව හිතක් ඉතුරු වෙලා නෑ මොකද? හේතුඵල වශයෙන් මාත්‍රේ ඒ මාත්‍රේට හටගන්න විඥානයි ලෝකේ පහළ වෙන්නේ විඥාන කියන්නේ ඒක. මේක එක වැලට යන නිසා අපිට තෝරා ගන්න බෑ සම්බන්ධයෙන් ඈඳිලා තියෙන නිසා. මේක එකක්ද කියලා. දන් වේලක් අරගෙන උස්සලා වෙන්නුවෝ. මේක මොකද්ද? දන් වේලක්. දැන් අපි අහුවොත් මේක දන් වේලක් කියලා පේනවා. ඔයාලට මේක පුරුගෙන් පුරුක හඳුනන්න පුළුවන් දැන්. එකින් එකට බැඳිලා හැඳිලා තියෙන නිසා පේන නිසා දන් වේලක්ම පේනවා නිසා පුරුකක් වෙන විලා පේන්නේ නැහැ. පුරුකක් වෙනම පේනවා. මේක මොකක්ද? දන් වේල පුරුකක්. දැන් මේ දන් වේල පුරුක පේන හැටියට දන් වේල දිහා බලලා කියන පේනවාද පුරුකක්? බැඳිච්ච රෑන පේනවා නිසා කොහොමද පුරුකක් වෙන් කරලා පේන්නේ? මෙන්න මේ වගේ එකින් එක ලිහිලා ගලවලා වෙන් කරලා බැලුවොත් තමයි පුරුක හැටි වෙන්නේ. දන් වල එකට ඈඳිලා වැදිලා තියෙනකන් ඒකේ තියෙන පුරුක දිහා බැලුවත් පුරුක් ඈඳිලා තියෙනකොට එක පුරුකක් වෙනම පේන්නේ නැතුව වගේ. මේ තාම සුළු අකුරු උපමාවක්. මේ එකිනෙක පුරුකෙන් පුරුක බැඳිලා හැදිච්ච රෑන වගේ මේ චිත්ත රෑන හැදෙනකොට ওই චිත්ත රෑන දිහා බලලා හිටන් අපිට කියන්න බෑ. මේ තැන තියෙන්නේ මෙන්න මේ ගොඩයි කියලා අපිට කියන්න බෑ. අපි අර දන් වේලක් හදනවා. ඒකට වර්ණවත් පුරුක් අමුණනවා. සතු එකක් අමුණනවා. ඒ සතු එකක් අරගෙන ඒ පුරුකට කහ පාට පුරුකක් අමුණනවා. ඒ කහ පාට පුරුකට නිල් පාට පුරුකක් අමුණනවා. ඊට පස්සේ දම් පාට එකක් අමුණනවා. එහෙම විවිධාකාර පාට අරගෙන එක එක වර්ණයෙන් පුරුකෙන් පුරුක අමුණනවා. දැන් ඕක දිහා ඔක්කොම දිහා බැලුවොත් අපිට මේ පෑන හතුයි කියන්නත්. පෑන දම් පාටයි කියන්නත්.
ෆෑන් සුදු පාටයි කියන්නත් බෑ. කළු පාටයි කියන්නත් බෑ. ඒව නෑ කියන්නත් බෑ. තනිතර බලුණා ඔක්කොම තියෙනවා. එක දිනකට ඇඟිල්ල තිබ්බොත්. අර දඟල් පුරු ෆෑනේ. නැනම් දඟලේ. එක දිනකට ඇඟිල්ල තිබ්බොත්. එතෙන්ට අහු වෙන්නේ මොනවද? රතු පාට පුරුකක් තිබුණා ඇඟිලි තිබේ රතු පාට පුරුකට. අපි අහන ඒ පුරුක විතර කරන් බැලුවොත්. ඊට නිල් පාටයක තියෙනවා කියලා කිය හැකියි. ඒ තවත් පුරුකක් තියෙනවා කියලා කිය හැකියි. ඒ පුරුක එතනින් අයින් කළොත් එහෙම අර දඟල පෙන්වන්න පුළුවන් කැඩෙනවා. එහෙනම් පුරුක ඔක්කොමත් ඕනේ. එක තැනක් වෙන් කරලා බැලුවොත් එතන තියෙන එක පුරුකක් නම් අනිත් පුරුක එකට වෙනවා. මෙන්න මේ වගේ චිත්තක්ෂණ රැයන අරගෙන බැලුවොත් එක තැනකට වෙන් කරන්න පුළුවන්. එතන තියෙන්නේ විඥාන වල වර්ග වලින් එක විඥාන වර්ගය. දෙකක් එකට නැහැ. මෙන්න මේ ක්‍රමයේ දැනගන්න බොහොම සියුම් තැන. මේක දැනගන්නකම් විඥාණයට මම කියලා හැවටෙනවා. බොහෝ කල් ඉඳන් එක්කෙනෙක් ඉන්නවා කියලා හැවටෙනවා. එක හිත කියලා එකක් තියෙනවා කියලා හැවටෙනවා. මායාවකට ගෝචර වෙනවා. මෙන්න මේසා යථාර්ථය දකින්න විභජ්‍යවාදී කරන්න බෙදලා බලන්න කිව්වා. එකින් එක බෙදලා බලනකොට වෙන්නේ එක් තැන තියෙන එකක් මිසක් තව එකක් නෑ. එහෙනම් අපි හිතා ඉන්නේ විඥානයේ මායාව කියලා අන්නේදර දකින්න. එහෙනම් අපි විඥානය දැකලා තියෙනවා. විඥාන හැන්නේ දැකලා තියෙනවා. දැකලා හැන්න වලට විඥානය කියලා ගුරු කියලා තියෙනවා. මෙන්න මේ නිසා විඥානය හඳුනා ගන්න ඕනේ. ඒතර නාම රූප වැහ ගන්නවා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. හිත කියන එක පුංචි ළමයාලා තියෙනවා. අවුරුදු 18ක් 20ක් යනකම් ගෙදර දෙමාපියෝ ඇතුලේ යහපත් සුජාතියෙන් හැදිච්ච ළමයෙක් ඉන්නවා. වැරදි වැඩ මුකුත් කරන්න දෙයිලා මට අහුනෙත් නැහැ. පසුතලයක් හොඳයි. ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීච්ඡාචාරයක් නැහැ, බොරුත් නැහැ, මත්පැන් බොන්නෙත් නැහැ, මොනවත් නැහැ. පංච දුස්චක්තියෙන් තොරව ගෙදර ජීවත් වෙලා ඉන්න දරුවා. අවුරුදු 20ක් විතර යනකම් ඉඳලා සස්සාවකට යනවා. දැන් අපි අහනවා අවුරුදු 20ක් යනකම් යාට හිතක් ක්‍රියාත්මක වෙලා නැද්ද? හිත කියන එක තිබුණා. ක්‍රියාත්මක වුණා. ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? නොවටිනා දෙයක් හරි වටිනා දෙයක් හැටියට වෙන්නන අසත්පුරුෂ පිරිසක් ඉන්නේ. මොකද්ද වෙන්නන්නේ? ඔය ගෙවල් වල ගුලි ගහලා හිටියා වගේ සමාජයේ ජීවත් වෙන්න බෑ. නවීන සමාජයේ ඉන්න වරේ යන්න අපිත් එක්කලා ක්ලබ් එකට ගිහිල්ලා පොඩ්ඩක් අඩියක් එහෙම දාලා සාන්තව දෙලා මෙහෙම වෙන්න ඕනේ. එහෙමනේ අප මිනිස්සු. ඔය જાති ඒවා කියනකොට මොකද වෙන්නේ? නොවටිනා දෙයක් වටිනවා කියලා අසත්පුරුෂ ශාස්ත්‍රයෙන් අසත්පුරුෂ ධර්මයක් හම්බ වෙනවා. ඔය අසත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔහුට යථාර්ථය දොරගන්න හැකියාවක් නුවණක් නැති වුණාම මොකද වෙන්නේ? ඇත්ත තමයි මේ කියන්නේ. අද සමාජයේ එහෙම නැතුව බෑ. මොකද මේ ජීවිතයේ මේ සුන්දරත්වයෙන් විනෝදයෙන් ගත නොකර ඉඳලා ගන්නවා දෘෂ්ටියකට වහිනවා. අවිද්‍යාවේ දෘෂ්ටියකට නිගමනය කළා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බැස්සා. එහෙනම් බීලා සන්තෝෂෙන එක මත්පැන් බීලා සන්තෝෂෙන එක හොඳයි. ගත්තා නිගමනයක් කරගන්න. දැන් යාළුවෝ අතුරු කරගෙන ගියා. හිතෙන් කයෙන් වචනෙන් ඒ කටේතර බැස්සා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ගොඩ නැග්ගා. බීමත්කම හොඳයි කියන අවිද්‍යාවෙන් හොඳයි කියන නිගමනය කරලා ඒ සඳහා හිතෙන් කයෙන් වචනෙන් බීමේ ක්‍රියාවලියට කටයුතු කරපුවාම මත්පැන් පානීය කටයුතු කරපුවාම ඔව් මත්පැන් පානීය කරන ක්‍රියාකාරී කියලා කාය සංඛාරය, වචී සංඛාරය, මනෝ සංඛාරය ඒකට අනුකූලව හැදගෙවුවා. දැනුත් උඩ ඉස්සරහට වෙනවා හිත තියෙනවා. හිතේ වෙනසක් වෙලා නැහැ. ඉස්සෙල්ලා හිතනකොට එහෙම ක්ලබ් එක ළඟ යනකොට මොකද හිතන්න එකක් තිබුණා. අසත්පුරුෂ ආශ්‍රය කරන දුච්චරිත යාළුවෝ කිය කට්ටියක් හිටියද එහෙම කට්ටියක් එක්ක සම්බන්ධයක් තිබුණා. දැන් එහෙම ඒවා දකින්නට මොකද වෙන්නේ? අර සුචරිතව හැදිලා ඉන්න වෙලාව වෙනවා මහා පිළිකුල් කරව පුද්ගලයෝ දැන් හරි ප්‍රසන්නයි. දැන් දකින්න හල්ලෝ මචං යන්න. අද පඩි දවසේ. අවස්ථාව පසුවිලා දිනනවා මොකද කරන්නේ කෙලීම ක්ලබ් එක. දැන් ඒ හිත ඉස්සෙල්ලා හිත එහෙම තිබුණා. අන්න විඥානයක නාම රූප වැහ ගන්න හැටි. දැන් යාළුවා දැක්කා. දැකපු රූපේ මනසට වැස්සා. මේ අහවල් යාළුවා අහවල් නම තියෙන එක. ඒ නමින්ම වැහගත්තා. නාමයයි රූපයයි දෙකම අභ්‍යන්තරිත ආවේ නැහැ. දැන් නාමයට අයිති හරියක් තියෙනවා. ක්ලබ් එක කියන්නේ නාමය. තියෙන තැන මතකයේදී. ඒ හරියට නාම වලටයි. යන්නේ ඒක. ඊළඟ රූපය අසුර කරන්න කිව්වා. දැන් විඥානේ නාම රූප වැහගෙන නැහැ.
මෙන්න විඥානීයක නාම රූප වහින ප්‍රවෘත්ති පරිච්ඡාපාදී ක්‍රමය. ඔය විඥානේ නොතිබුණා නම් දැන් මත්පැන් වීම හොඳයි කියන නිගමනයට බහැලා ඒ කටයුත්ත නොකර හිටියා නම් මුල් කාලේ හැටියෙත් ඔය යාළුවෝ ඉන්නවාද අර ක්ලබ් එකේ පේනවාද අර බෝතලේ හැටි පේනවාද බෝතලේ තියාගෙන බොන හැටි පේනවාද තේරෙනවාද ඒකේ ආස්වාදයක් තියෙනවද එහෙම එකක් මනසට ආවත් එකක්වත් නැහැ. හොඳයි ඔය පුද්ගලයා කවදා හරි සත්පුරුෂ ආශ්‍රයයකට වැඩිලා ඕක මහා නීච වැඩක් මන්ද බුද්ධිකයෝ කරන වැඩක්. තමයි මේ ආකාරයෙන් මෙලෝ වශයෙන් මෙහෙ විපාක ඇති වෙන අනිෂ්ට විපාක ඇති වෙනවා. මන්ද බුද්ධික මානසිකත්වයේ කියලා විලියොත්ම තිරසනෙක් වෙන්න පුළුවන් මෙහෙම ධර්මතාවයක් තියෙනවා. කවදාවත් සිහි බුද්ධියක් ඇති මිනිස්සෙක් කියලා උපදිනවල භවයවත් හම්බෙන්නේ නැහැ. මෙහෙම යම්කිසි ධර්මයක් සද්ධර්මයකින් පෙන්වා දෙනවා. පෙන්වා දෙන්න මොකද කරන්නේ? සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණේ ලැබුණාම නෝනින් ඔහු මෙනෙහි කරගත්තොත් ඔහුගේ නැවතත් ආයතරයක් බීමත් මේ ආදීනෝ දකින්න මානසිකත්වයක මතුනොත් එහෙම වැඩක් නැහැ මේ බීම. මුලාවක් මිස ඇත්තක් නෙමෙයි. අදහස් ඥාණයෙන් ආවා. ඔන්නේ අදහස ගත්ත ගමන් මොකද්ද වෙන්නේ? අර බීමර්ධ වෙන බලාපොරොත්තු ඔහුට ඕනකම තියලා දැන් අත්හැර ගන්න. හරි අමාරුයි මොකද? සංඛාර වලින් විඥානය ගොඩනගලා තියෙන අභ්‍යන්තරික තව එක මැරිලා නැහැ. ගොඩනගව විඥානයේ කුබකින්ද බීමට බැඳුණු හේවත් බේබදු විඥානයේ තියෙන ඇතු. දැන් බේබදු විඥානයේ ඉල්ලා හිටිනවා. එහෙම කරලා ලැබෙ අනිත් හරි අමාරුයි බීපන් හරි මහන්සි. එන්නේ දැන් වෙවුල නැහැ. පොඩ්ඩක් හරියක් ගහපන්. අදහස දෙන්න පටන් ගන්න. මොකද්ද මේ කරන්නේ? විඥාන අභ්‍යන්තරික හිතන් ආයතරයක් ආපහු නාම රූප නිපදවන. අසුරු කළ මොකද ඉන්නේ නාම රූපත්‍ය විඥාන කියලා අර විඥානය ආයි බලවත්. ඔන්න විඥාන බලවත් වෙන ක්‍රම. අන්න උත්සාහයෙන් වීර්යයෙන් නුවණින් ඉඳලා සිහි බුද්ධියෙන් ඉඳලා කොහොම තියතෝ බෙවුලවත් තමන්ට කියා ගන්න. නිග්‍රහ කළ විතර නිග්‍රහ කරන්නේ එහෙම. කාලකන්ණිය නීචය. තෝ කොච්චර බෙවුලුවක් දෙන්නේ නැහැ තෝ. ඊට දෙන්නේම නැහැ. තෝ නීචයෙක් නෙමෙයි මම බෙවුලවන්නේ. ඔය අදහස දෙන්නේ නීචයෙක්. හොඳකින් නීචය. තෝතයටත් දෙන්නේ නැහැ මම. තමන්ට කියා ගන්න. දෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අනිවාර්ය කොහොම හරි පොඩ්ඩක් දීපන්. අභ්‍යන්තරේ ඉල්ලා හිටන. කොච්චර ඉල්ලුවක් දෙන්නේ නැතෝ මැරියේ. ආර්ය කියන්නේ පුද්ගල මාර්ගය නෙමෙයි. නීච විඥානයේ වරන්නේ. ආහාර නැතිවෙන විඥානෙට තව ජීවත් වෙන්න බෑ. විඥානයේ මැරෙලා. මොන විඥානයේද මලේ? හිත මලේ නේ. අර මුලදී පිටේ හිතේ ස්වභාවයක් ඇද්ද? ඒ ස්වභාවය දැන් ආයෙ මතුවෙනවා. දැන් මේ විඥානයේ බීමත්කමට බේබදු විඥානයේ මැරිලා ගියාම ආහාරය නැතුව. නැවතත් එයා සකස් වෙලා ආව නැවත වාරයක්. පුනරුත්ථාපනය වුණා. අන්න පුනරුත්ථාපනය වුණොත් මොකද වෙන්නේ? දැන් තියෙන විඥානේ බීමත්කම නිසා ආගන්තුක කහටක් තිබුණා. ඒ කහට ගියා. ඒ විඥානේ රෝධ වුණා. අන්න අයින් කරගන්න හැටි. ඇත්ත දැකලා විදිය කරගත්තා. නැවත වාරයක් එපන්ද විඥානයක් හටගන්න දැන් ඉඳන්නේ. දැන් කවුරු පොඩ්ඩක් ගැහුවත් ඕක වැඩක් නෑ. උඹලා කොච්චර වටිනාකමක් උඹලාගේ මුලාවෙන් ගන්න තීරණයක් ඕක අදහස දීලා ඉවරයි ප්‍රඥාව. අන ප්‍රඥාවට අවස්ථාව දුන්නාම විඥානි දිනදට යනවා. මෙහෙම විඥානි නිරෝධ කරගන්න ඕනේ. අන්න නාම රූපත්‍ය සලආයතන කියන එක. දැන් පැහැදිලි වෙන්න ඕනේ. මොකද? දැන් ওই නාම රූප මුල් කරගෙන ඇස කන දිවනාදී ශරීරයේ ඕවට ආයතන කරන අවිද්‍යාවේ නිගමනේ ඉන්නකම්. ඒක නිරෝධ කරගත්තොත් මොකද වෙන්නේ? නාම රූප නිරෝධා සලආයතන නිරෝධ. ඇස තියනවා කන තියනවා නාසය තියනවා ඉන්ද්‍රියන් වශයෙන් අර නීච බීමත්කමට දැන් ආයතන වෙන්නේ. ඔය එකක් අරගෙන කිව්වේ බීමත්කම විතරක්. ඕක විතරක් නෙමෙයි. ලෝකේ යම්තා දුස්චරිතය වෙද්ද. ඒ සියලු දුස්චරිතයන් ක්‍රියායමනාපය කියලා ගත්තොත් අවිද්‍යාව නිගමනයකින් ගත්තා. ඒ ප්‍රියමනාපය කියන අවිද්‍යාව නිගමනයේ පිළිලා හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් ඊටානුකූලව අවිද්‍යාව පත්‍ය සංඛාරා ගොඩ නැගුණා. එතකොට මොකද වෙන්නේ? ඊටානුකූලව ප්‍රවාසර හිතක් තියෙන විදිහක් නැහැ. ඒක පිට වෙලා ගිහිල්ලා සංඛාරපත්‍ය විඥානං කියන විඥාන කොට නැගින්න පටන් ගත්තා. දැන් චිත්ත කොට නැගින්නේ අරමුණ දකින්නට අරමුණ විතරක් සීමා ඉක්මවා ගිහිල්ලා ආස්වාදයේ බැඳිලා විඥානයක් ගොඩ නැගුණා. ගොඩ නැගෙනකොට මොකද වෙන්නේ? අනුසය කියලා කොටසක් තැන්පත් වෙනවා. අරමුණ ආපුවාම ඒක දෙගුණයක් කරලා ගොඩ නැගිනවා හිතට. අර අනුසය බලවත් කරලා හිත පහල කරලා දෙනවා. යථාර්ථයේ දරගෙන ප්‍රඥාවෙන් තේරුම් අරන් අරගත්තොත් අනුසයත් එක්ක බෙදලා යනවා. යථා ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ඒතර අත්හැරලා ගියාට පස්සේ නැවත අභ්‍යන්තරයේ ගොඩ නැගෙන්න එකක් නෑ. අරමුණ දැක්කට ගොඩ නැගෙන්න එක නැතිවම දැන් බෝතල් කොච්චර දැක්කත්, ක්ලබ් කොච්චර දැක්කත්, යාළුවෝ කොච්චර දැක්කත් ඒව ඇහැට පේනවා.
ආයතන වෙන්නේ නැහැ. නාම රූප බැහැගෙන ඒක හොඳයි කියන නිගමනය දෙන්නේ නැහැ. ප්‍රඥාව නිගමනය දීලා ඉවරයි. ප්‍රඥාව නැගී හිටියට පස්සේ ආලෝකයේ නැගී හිටියට පස්සේ අඳුරට තැනක් නැතුව ආවා. ස්වභාවයෙන් නොවේ. අන්ධකාරයේ ස්ථානයක ආලෝකයක් දැල්ලුවාම අන්ධකාරයට ජයගන්න බෑ. ආලෝකයේ ජයගෙන අන්ධකාරය පරාජය කරනවා. ඒ ආලෝකයේ දැල්ලිලා තියෙන තාක්කල් ඔතන අඳුරු කරන්න ක්‍රමයක් නැහැ. අන්න ඒ වගේ. පාප අන්ධකාරයකට නැවත ඇතුල් වෙන්න දෙයක් නැතුව යනවා. ප්‍රඥාවෙන් ආලෝක වුණොත්. ඒතර මේ සලආයතන නිරෝධයි. එන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ඔක්කොම නිරෝධයි ප්‍රඥාවේ ඊළඟ තීරණය. ඒක ක්‍රමෙන් තේරුම් ගන්න ඕනේ. නොවැටුණා නම් නැවත අහලා තේරුම් ගන්න.